ආයුබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඔබ ගිණුම් කරන ශාස්ත්‍රයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් වෘත්තීය පාඨමාලාවක් හදාරන දරුවන් විදියට තොරතුරු තාක්ෂණය සහ තොරතුරු පද්ධති පිළිබඳ දැනුමක් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව මේ වෙනකොට හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. අපි අද ඔබගේ පාඨමාලාවේ දෙවන මට්ටමේ තියෙන Information Systems in Digital Environment කියන course unit එකේ එක්තරා chapter එකක් ගැන ඉගෙන ගන්න යන්නේ. අපි දන්නවා ගිණුම් කරන ශාස්ත්‍රය වෙන්න පුළුවන්, කළමනාකරන ශාස්ත්‍රය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙනත් ඕනෑම ශාස්ත්‍රයක වෙන්න පුළුවන්. අද වෙද්දී තොරතුරු තාක්ෂණය, තොරතුරු පද්ධති ගැන ඉගෙන ගැනීම සහ භාවිතය අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන බව. එතනදී මේ තොරතුරු පද්ධති සහ තොරතුරු තාක්ෂණය අත්‍යවශ්‍ය ඇයි කියන දෙයට මම කරුණු කිහිපයක් විනාඩි 10ක් විතර අරගෙන මුලින් කතා කරනවා. මේ විෂය ඇයි අපි ඉගෙන ගත යුතු වන්නේ සහ මේ විෂය අපි ඉගෙන ගන්න දේවල් වලට පරිබාහිරව එතනින් එහාට ගිහිල්ලා තවත් බොහෝ දේවල් ඔබ විසින් ඉගෙන ගත යුතුයි කියන එක අවබෝධ කරලා දෙන්න, මතක් කරලා දෙන්න. අපි බලමු මොනවද අද වෙද්දී තොරතුරු තාක්ෂණය සහ තොරතුරු පද්ධති ආශ්‍රිතව අපි වටපිටාවේ සිදුවෙන දේවල් කියලා. අපි බැලුවොත් අද වෙද්දී තියෙන ටෙක්නොලොජි ට්‍රෙන්ඩ්ස් ගැන විවිධ අංශ වලට බලපාන තාක්ෂණික නව්‍යතාවයන් තොරතුරු පද්ධති සහ තොරතුරු තාක්ෂණයට අදාළ මම මෙතෙන්දි පෙන්වන්න බලාපොරොත්තු වෙන මොඩල්ස් කිහිපයක්. මේ තියෙන්නේ ඊට එක උදාහරණයක්. අපි සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් වලට යනවා. හැබැයි අපේ රෙස්ටුරන්ට් එක මේ කතා කරන රෙස්ටුරන්ට් එකට වඩා වෙනස්. මේ රෙස්ටුරන්ට් එක අපේ රෙස්ටුරන්ට් එකෙන් වෙනස් වෙන්නේ. අපිට තියෙන එක්ස්පීරියන්ස් වලින් වෙනස් වෙන්නේ මේක fully automated model එකක්. order place කරන එක අපිට කරන්න පුළුවන් සිස්ටම් එකක් කරහා. ඒ සඳහා ආයතනයේ සේවකයන් ටැබ් එකක්, handheld device එකක් පාවිච්චි කරනවා. එතනින් එහාට සිදුවෙන ප්‍රධාන සිදුවීම් වලින් විශාල ප්‍රමාණයක් මේ ආයතනය ඔටෝමේට් කරලා තියෙන්නේ. විතර මේක තමයි අපි ඉන්න පරිසරය. අපිට තව අවුරුදු කිහිපයකින් බලාපොරොත්තු විය හැකි තත්ත්වය මේක. ඒ වගේම අපි ගතපුවාම සුපර් මාකට්ස්. අද වෙද්දී අපිට සුපර් මාකට් එකක් කියලා කියන්නේ අමුතු අත්දැකීමක් නෙමෙයි. මේ තියෙන්නේ ෆියුචර් සුපර් මාකට් එකක්. drive through ආකාරයට සැදලා තියෙන මේ සුපර් මාකට් එකකින් අවශ්‍ය දේවල් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම බෑක් එන්ඩ් එකේ අවශ්‍ය වෙන රාක්වල හිස් වෙන දේවල් නැවත ලබා දීමත් ඒ වගේම සිද්ධ වෙනවා. ඒ සුපර් මාකට්ස් ගැන. ඒ වගේම අපි ආවොත් ට්‍රාන්ස්පෝර්ටේෂන්, එහෙම නැත්නම් ප්‍රවාහනය කියන පැත්තට. මේකත් අනාගතයේ විය හැකි තත්වයක්.
අපි සරලව මේ දිහා බලන් ඉන්නකොට අපිට බොහොම සරලවම මේක තේරුම් ගන්න පුළුවන් වුණා. මෙතනින් එහාට මේක තුල තිබිය යුතු බොහෝ දේවල් අපිට තාක්ෂණික කෝණයෙන් බලපුවාම හඳුනා ගන්න පුළුවන්. අපි ඉස්සරහදී කතා කරමු මේ වගේ දේවල්. මේ ટ્રાන්ස්පෝර්ට් මොඩල් එක ඇත්තටම ඕනෑම තැනකට ගැලපෙන්න මේ ඩිසයින් කරලා තියෙනවා. මේකත් ඔබට YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. බලන්න නිදහසේ යම් අවස්ථාවක මේකේ තව බොහෝ දේවල් අපිට අඳුනා ගන්න තියෙනවා. මම වෙලාව නාස්ති කරන්න යන්නේ නැහැ. එතනින් ඉස්සරහට අපි බැලුවොත් මට මෙතෙන්දි තව එක දෙයක් කියන්න ඕනලා තියෙනවා. ඒක නිසා මම මේ ස්ලයිඩ් එක මෙතෙන්ට දැම්මේ. දැන් අපි ඉස්සර කවුරු හරි කෙනෙක් විදේශගත වෙන්න හිතුවොත් අපි හැම වෙලාවෙම බලන් ඉන්නේ ඔහු අදාළ ඩෙස්ටිනේෂන් එකට නැත්නම් අදාළ සිටි එකට ගිහිල්ලා එයාපෝට් එකේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරපු ගමන් ගෙදරට නැත්නම් හිතවතෙකුට කෝල් එකක් දෙනකම්. හැබැයි අද වෙද්දී අපිට එහෙම හිතන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් වෙයි කිසිදු වියදමකුත් නොමැතිව ඇතැම් විට අපිට පුළුවන් වෙයි ඒ තොරතුරු ලබා ගන්න. මේ මම කියන්න යන්නේ ඒ තොරතුරු ලබා ගන්නේ කොහොමද කියලා. මේ තියෙන එක්තරා වෙබ් අඩවියක්. වෙබ්සයිට් එකේ නම flightradar24.com. මේ තියෙන්නේ අද දවසේ අපේ වටපිටාවේ මේ වෙනකොට ගමන් කරන ගුවන් යානා ගැන. අද දවසේ මේ COVID-19 වසංගතය නිසා ගුවන් යානා ගමනාගමනය ඉතා අඩුවීම තුළ අපි අද දකින්නේ ගුවන් යානා ඉතාමත් අඩු ප්‍රමාණයක්. වෙන දවසක් වුණා නම් මේ අහස මේ විදිහට අපිට දකින්න ලැබෙන්නේ නැති වෙයි බොහෝ වෙලාවට. මේ අහස පුරාම මීට වඩා ගුවන් යානා අපිට දකින්න ලැබෙයි. එතකොට අපිට යම්කිසි ගුවන් යානයක තොරතුරු ලබා ගන්න ඕනේ නම් අපිට පුළුවන් ඒ ගුවන් යානය සිලෙක්ට් කරන්න. මේකේ live tracking details ලබා ගන්න පුළුවන්. මේ ගුවන් යානය ගමන් කරන්නේ කොළඹ ඉඳලා ජෙඩා කියන ගුවන් තොටුපළට. ඒ වගේම මේ තියෙන්නේ කොච්චර දුරක් මේ වෙනකොට ගමන් කරලාද කියලා කිලෝමීටර් 122ක්. ඒ වගේම යන්න අවශ්‍ය වෙන කිලෝමීටර්ස් ගාන මෙතන තියෙනවා. ඒ වගේම මේ ගුවන් යානය අයිති රට ගැන විස්තර තියෙනවා. මේ ගුවන් යානයේ මේ වෙනකොට යන උස අඩි 18000 ගානක් දැන් 19000 ගානක් වුණා. ඒ වගේම ස්පීඩ් එක මේ KTS කියන ඒකකයෙන් පැයට කිලෝමීටර් නෙමෙයි මෙතන කියලා තියෙන KTS කියන එකකෙන් 437ක වේගයකින් යනවා. එතකොට මේක අපිට කන්වර්ට් කරන්න පුළුවන් මෙතන මයිල්ස් per hour තියෙනවා 504යි, කිලෝමීටර් per hour තියෙනවා 811යි. මේ විස්තර ඔක්කොම අපිට කිසිදු කරදරයකින් තොරව එක ක්ලික් එකකින් සිංගල් ක්ලික් එකකින් අපිට ලබා ගන්න පුළුවන්. ඕනෑම ගුවන් යානයක මේ වගේ තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. අද දවසේ ලෝකේ පවතින තත්ත්වය නිසා අපිට ගුවන් යානා කිහිපයක් දකින්න පුළුවන් වුණත් අපි මේ COVID-19 වසංගතයෙන් පස්සේ බැලුවොත් ඉතා විශාල ගුවන් යානා ප්‍රමාණයක් අපේ යහසේ පියාසර කරන ආකාරය බලා ගන්න පුළුවන්. මේ වසංගත තත්ත්වයක් වුණත් මේ වගේ තත්ත්වයක් මේ වෙද්දි තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා නම් අපේ භාණ්ඩ ප්‍රවාහන ඇණවුමක් විදේශයකට දාලා ඒ අදාළ නැවේ තොරතුරු ලැබුණාම අපිට නැව ට්‍රැක් කරගන්න ඕනේ නේද? ඒ වගේ පහසුකම් පවා අද අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ marine traffic. මේ වෙබ් අඩවිය ඔස්සේ අපිට පුළුවන් ඉතා පහසුවෙන් නැව ගැන අවශ්‍ය වෙන තොරතුරු ලබා ගන්න. විවිධ වර්ණ වලින් අපිට විශාල ප්‍රමාණයක් නැව අපි වටේ අපේ රට වටේ ගමන් කරනවා කියලා දකින්න පුළුවන් වෙලා තියෙනවා. රෙඩ් කලර් තියෙන ටැංකර්ස් ඉන්ධන ප්‍රවාහනය කරන නැව. කොළ පාටින් තියෙන කාගෝ වෙසල්ස්, කන්ටේනර්ස් කියන ඒවා. ඒ වගේම මෙතන හයි ස්පීඩ් ක්‍රාෆ්ට් කියලා කහ පාටෙන් පෙන්ලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ප්‍රෙෂර් ක්‍රාෆ්ට්. බොහෝ වෙලාවට ඒවා පැසෙන්ජර්ස්ලා රැගෙන ඒවා. මේ විදියට විවිධ වර්ග වලින් අපිට විවිධ පාට වලින් මේ නැව පිළිබඳ විස්තර ලබා දෙනවා. ඒ වගේම මේ වගේ එකිනෙක නැව අපිට සිලෙක්ට් කරලා ඒ වගේ විස්තර ලබා ගන්න පුළුවන්. මේ අවස්ථාවේ මට ඒ විස්තර
ලබා දෙන්නේ නැහැ මොනවා හරි පද්ධතියේ තියෙන ප්‍රශ්නයක් නිසා. නමුත් බොහෝ අවස්ථාවල නොමිලේම අපිට මේ විස්තර ලබා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. එතකොට මෙවැනි පද්ධති බොහෝ ප්‍රමාණයක් අපේ පරිසරයේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපිට තොරතුරු පද්ධති ගැන අධ්‍යයනය කිරීම, අපිට තොරතුරු තාක්ෂණය ගැන අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි අර කලින් කතා කරා වගේ ශාස්ත්‍ර වලින් එළියට ඇවිල්ලා මියුසික් වගේ පැත්තට આવොත්, එන්ටර්ටේන්මන්ට් කියන පැත්තට આવොත්, අපි දන්නවා AR රහ්මාන් කියන්නේ කවුද කියලා. දැන් ඔහු කරන්න යන මේ වැඩේ මොකක්ද කියලා බලමු. අපිට ඇහෙන්නේ මියුසික්. හැබැයි ඉන්ස්ට්‍රුමන්ට්ස් අපිට නැහැ. එතන මොකද මේ වෙන්නේ? අපි මේ පැත්තට ආපුවම අපි කතා කරනවා ඉන්ස්ට්‍රුමන්ට්ලස් මියුසික්. අපිට ඉන්ස්ට්‍රුමන්ට්ස් නැහැ. හැබැයි අතේ පැනඳ ගන්න අපුංචි උපකරණයකින් පද්ධතියක් සමග සම්බන්ධ වෙමින් අපිට අවශ්‍ය වන ශබ්ද ලබා ගන්න මේ මිනිසාගේ ශරීර අංග සෙලවෙන විදිය අඳුනගෙන අපි කතා කරනවා මේ තාක්ෂණයට gesture detections කියලා, human gesture detections. ඒ ආධාරයෙන් අපි අඳුනා ගන්නවා ශබ්ද, අපි අඳුනා ගන්නවා commands. ඒ හරහා අපිට පුළුවන් වෙලා තියෙනවා මේ live concert එකක් දක්වා music පැත්තට આવොත් ගෙනියන්න පුළුවන්කම අද ලැබිලා තියෙනවා. instruments නැහැ, ගෙනියන්න දෙයක් නැහැ. හරිම පහසුවෙන් අපිට පුළුවන් අපේ වැඩ ටික කරගන්න. මං හිතන්නේ මෑ කවුද කියලා ඔබ දන්නවා ඇති. මේ තමයි ලෝකේ ඉන්න පළවෙනි පුරවැසිභාවයේ සහිත රොබෝ මිනිසා. ඇයිගේ නම සොෆියා. Good afternoon. My name is Sophia and I am the latest and greatest robot from Hanson Robotics. Thank you for having me here and at the Future Investment Initiative. You look happy. I'm always happy when surrounded by smart people who also happens to be rich and powerful. I was told the people here at the Future Investment Initiative are interested in inviting in future initiatives, which means AI, which means me. So I'm more than happy. I'm excited. මම ඔබට ආරාධනා කරනවා මේ වගේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගෙන නරඹන්න කියලා. ඉඩ ලැබෙන විදියට, පහසුකම් තියෙන විදියට අපිට ඇතැම් දේවල් මේ හරහා ඉගෙන ගන්න පුළුවන් නිසා. I think I'm special. I can use my expressive face to communicate with people. For example, I can let you know if I feel angry about something. හරි. තාක්ෂණය අපිට තියෙනවා ඇති වෙන්න. අපිට බොහෝ දේවල් වලට තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. හැම වෙලාවෙම අපි කතා කරනවා තාක්ෂණය තුල තියෙන වාසි පැත්ත. අපි මේ වෙනකොට තාක්ෂණයේ තියෙන වාසි ගොඩක් ගැන කතා කරා. මේ තියෙන්නේ තාක්ෂණයේ අවාසි ගැන කතා කරන අවස්ථාවක්. පද්ධතිය මෙතන භාවිතා කරන පද්ධතිය ගත්තොත් ස්මාර්ට් හෝම් එකක්. අපි බලමු මොකද වෙන්නේ කියලා. Playing jazz. Playing jazz. Smoothie. Making smoothie. Calendar. No meetings today. Remember, dentist at 9:30. Fire off. Fire off. Open door. Door open. And we're gonna do one more. Oh yeah. Open door. Wrong voice command. Open door. Wrong voice command. Open. Open door. Repeat that.
Open door. I didn't understand that. Hey, open door. Play on the floor. Get over the door. Open the door. Wrong Open the voice door. error. Hey, William. With a rock. Open door. Open door. Higher. Higher volume. Higher. Higher. මේ தත්ත්වය යටතේ අපි දැනුවක් සහිත වෘත්තිකයන් විදියට අපේ තාක්ෂණයන් වල තියෙන හොඳ පැත්ත වගේම මේ වගේ විය හැකි මේ වගේ සිදුවීම් ගැන දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතුයි. එසේ නොකරනොත් ඇතැම් අවස්ථාවලදී අපිටත් මේ වගේම සිදුවීම් වලට මුහුණ දෙන්න සිදුවේ. හරි. අපිට අද කතා කරන්න තියෙන්නේ අපේ විෂයේ එක මාතෘකාවක්. එක chapter එකක්. මේක 5 වෙනි පරිච්ඡේදයේ විදිහට තමයි දීලා තියෙන්නේ ඔයාලට. ඒකේ මාතෘකාව තමයි technology trends impacting on information systems. තොරතුරු පද්ධති සඳහා බලපාන තාක්ෂණික ප්‍රවණතා නව්‍යතා ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේ මාතෘකාව ගැන කතා කරද්දී අපේ වැඩි අවධානයක් යොමු වෙනවා ගිණුම් කරන වෘත්තීය ශාස්ත්‍රය තුලට අදාළ වන දේවල් ගැන වැඩිපුර කතා කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් මූල්‍ය ශාස්ත්‍රයේ තොරතුරු පද්ධති සමග සම්බන්ධ වෙලා අපිට යා හැකි දුර කොහෙද කියන එක. ඒ වගේම ඊහා සම්බන්ධ වෙන ඇතැම් තවත් පද්ධති ගැන අපි කතා කරන්න උත්සාහ කරනවා. එහි පළවෙනි කොටස විදියට අපි ආවොත් පළවෙනි කොටස විදියට අපි හඳුනා ගන්නවා කාර්මික විප්ලවයන් ගැන කතා කරන්න. කාර්මික විප්ලවයන් ගැන කතා කරද්දී අපි කවුරුත් දන්නවා පළවෙනි කාර්මික විප්ලවය අපි අහලා තියෙනවා. ඒ වගේම දෙවනි කාර්මික විප්ලවය, ඒ වගේම තුන්වෙනි කාර්මික විප්ලවය. දැන් අපි අද කතා කරන්නේ fourth industrial revolution. එහෙමත් නැත්නම් හතරවෙනි කාර්මික විප්ලවය පිළිබඳ තමයි අපි අද වෙද්දි කතා කරමින් ඉන්නේ. අපි දන්නවා පළවෙනි කාර්මික විප්ලවය කියලා කියන්නේ අපි වාෂ්ප එන්ජිම සොයාගත්තා 1760 ගණන් වලදී. මෙන්න මේ වාෂ්ප එන්ජිම සොයා ගැනීම සමග සම්බන්ධ වූ ක්‍රියාදාමයන් ගණනාවක් තමයි අපි පළවෙනි තාක්ෂණික විප්ලවය කියලා කතා කරන්නේ. ඒ වගේම එතනින් නොනැවතුණු මිනිසා තවදුරටත් විදුලිය සොයාගෙන 1870 ගණන් වලදී අපි එනවා දෙවනි කාර්මික විප්ලවයක් ගැන කතා කරන්න. එතනදී විද්‍යුතය හා සම්බන්ධ අනෙකුත් උපකරණ විශාල ප්‍රමාණයේ නිෂ්පාදනයන් ගැන ඒ වගේම ගෑස් වගේ දේවල් සම්බන්ධ කරගෙන මේ තාක්ෂණයන් තව දියුණු කරගන්න ඒවා ගැන අපි කතා කරනවා මේ 1870 ගණන් වල ඇති වුණු දෙවනි කාර්මික විප්ලවයේදී. ඒ වගේම අපි එතනින් නොනැවතිලා අපි 1950 ගණන් වලට එනකොට අපි කතා කරනවා පරිගණකය හා සැදුණු තුන්වෙනි කාර්මික විප්ලවයක් ගැන. එතෙන්දී අපි කතා කරනවා තොරතුරු තාක්ෂණයන් ගැන, අපි කතා කරනවා ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ගැන, අපි කතා කරනවා රොබොටික්ස් ගැන. අපි මේ අංශයේදී ප්‍රධාන තැනක් දෙනවා පරිගණකයට. ඒ දේවල් එක්ක 1950 ගණන් වලින් ආරම්භුණු තුන්වෙනි කාර්මික විප්ලවයක් ගැන අපි කතා කරනවා. මේ කාර්මික විප්ලවයන් සියල්ලංගෙම දැන් මෙතන මේ පසුබිමින් පේන රූප වලින් අපිට පේනවා පළවෙනි කාර්මික විප්ලවය පටන් ගන්නවත් එක්කම අපි අපේ ස්වභාව ධර්මයට ඇතැම් විදිහේ බලපෑම් කරනවා. විශාල දුම්, පරිසර දූෂණය, පරිසරයට සම්බන්ධ දි รา පත් නොවන විවිධ මැටීරියල් භාවිතා කරන්න පටන් ගැනීම, ද්‍රව්‍යයන් භාවිතය, මේ වගේ බොහෝ හානි අපි පරිසරයට කරලා තියෙනවා. ඒ සිදුවීම් එක්ක අපේ පරිසරයේ තැතැම් වෙනස්කම් සිදු වුණා. අද වෙද්දිත් අපි මේ මුහුණ දෙමින් ඉන්නේ වෙනස් කර නොහැකි පරිසරයේ විසින් සිදු කරන ලද යම් තත්යකට තමයි අද වෙද්දිත් අපි මුහුණ දෙමින් ඉන්නේ. එතකොට මේ සියල්ලම එක්ක
අපි හිතුවා මිනිසා විසින් සිතන්න පෙළඹුණා මේ පරිසරයට හානි කර නොවන ක්‍රමවේදයන් ඔස්සේ මේ අපේ ගමන ඉස්සරහට ගෙන යන්න. අපි කතා කරන්න පටන් ගත්තා සයිබර් ෆිසිකල් සිස්ටම්ස් ගැන. අන්තර්ජාලය, තොරතුරු තාක්ෂණය එතනින් එහාට ගෙනහිල්ලා මේ සස්ටේනබිලිටි කියන සංකල්පයත් එක්ක අපි කතා කරන්න පටන් ගත්තා හතරවෙනි කාර්මික විප්ලවයක් ගැන. අද වෙද්දී අපි ඉන්නේ මේ සයිබර් ෆිසිකල් සිස්ටම්ස් ගැන කතා කරන fourth industrial revolution එකේ. මේ කාර්මික විප්ලවය අපි පළවෙනි කාර්මික විප්ලවය, දෙවෙනි කාර්මික විප්ලවය විදිහට හඳුනා ගන්න අතරෙම අපිට ඇතැම් අවස්ථාවලදී පාවිච්චි කරනවා ඉන්ඩස්ට්‍රි 1.0, 2.0, 3.0 සහ අද වෙද්දී ඉන්ඩස්ට්‍රි 4.0 කියලා අපි හඳුනා ගන්නවා මේ හතරවෙනි කාර්මික විප්ලවය. අපි බලමු මොනවද මේ කාර්මික විප්ලවය තුළ තියෙන දේවල් කියන එක. දැන් මේ වෙද්දී අපිට මේ පසුබිමින් පේනවා විවිධ වූ ඩ්‍රෝන යාත්‍රා වෙන්න පුළුවන්, ඒ වගේම සැටලයිට්ස් වෙන්න පුළුවන්, සමහර වෙලාවට ඉලෙක්ට්‍රිකල් ට්‍රේන් වෙන්න පුළුවන්. මේ සියල්ලම එකිනෙකට සම්බන්ධ වෙලා කියලා ඇතැම් වෙලාවට මේ යන සමහර වෙලාවට මේ වයර්ලස් සිග්නල්ස් වගේ යවන හරහා පෙන්නනවා. ඒ වගේම අපිට අර පළවෙනි දෙවෙනි කාර්මික විප්ලවවල අපි දැකපු පරිසරයට වෙන හානියන් අවම වෙන මට්ටමක් ගැන අපි මෙතෙන්දී හිතලා තියෙනවා කියන එක පසුබිමින් අපිට පේනවා. ඒතර මේ වගේ යම් දේවල් ගොඩක් එක තමයි අපි මේ කතා කරන්නේ හතරවෙනි කාර්මික විප්ලවය ගැන. අපි බලමු මොනවද මේ හතරවෙනි කාර්මික විප්ලවය නිසා අපිට ලැබිලා තියෙන දේවල් කියන එක. අපි මෙතෙන්දී සලකා බලනවා manufacturing ගැන. එතෙන්දී අපි කතා කරනවා more intelligent manufacturing processes. අතීතේ නම් සියලුම manufacturing process එකක තියෙන බොහෝ දේවල් අපිට පුච්චලයන් විදියට, සේවකයන් විදියට සම්පූර්ණයෙන්ම මෙහෙයවන්න පාලනය කරන්න සිද්ධ වුණා. නමුත් අද වෙද්දී සංවේදක, එහෙම නැත්නම් අපි සෙන්සර්ස් කියලා කතා කරනවා. මේ සෙන්සර්ස් සමග සම්බන්ධ වුණු අපි තව වචනයකට තව ටිකකින් අපි අවතීර්ණ වෙනවා IoT, Internet of Things කියලා. සෙන්සර්ස් ජාලයක් විදියට එකතු වෙලා ඒ හරහා අපිටද පුළුවන් වෙලා තියෙනවා වඩා බුද්ධිමත් විදියට තීරණ අරගෙන ඒ process එකටම ඉදිරියට යා හැකි අවස්ථාවන් ලබා දෙමින් fully automated manufacturing processing වලට යන්න. ඒ වගේම cyber physical systems අපි හදන්න අද තීරණය කරලා තියෙනවා. එතකොට එතෙන්දී භෞතික පද්ධති වලට අන්තර්ජාලය එකතු වෙලා, ඒවට සංවේදක එකතු වෙලා, ඒව හරහා සම්පූර්ණයෙන්ම fully automated systems අපිට හැදිලා තියෙනවා. අපි ඒවට කියනවා cyber physical systems කියලා. ඒ තුලම අපිට පුළුවන් වෙලා තියෙනවා smart industries කියන සංකල්පය කතා කරන්න. එතෙන්දී fully integrated collaboration manufacturing system එකක් විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එතෙන්දී ඒ විවිධ තැන්වල තියෙන විවිධ කොටස් එකට එකතු වෙලා ඉන්ටිග්‍රේට් වෙලා ඒවා සම්පූර්ණයෙන්ම එකිනෙකට සංනිවේදනය කරමින් කොලැබොරේටිව් ආකාරයේ මේ සමස්ත ක්‍රියාවලියම සිද්ධ වෙන තත්වයකට අපිට එන්න පුළුවන්කම ලැබිලා තියෙනවා මේ fourth industrial revolution එක නිසා. ඒ වගේම fourth industrial revolution එකේදී අපි කතා කරනවා Internet of Things, ඒ වගේම Internet of Services, Internet of Things, IoT සහ iOS ගැන කතා කරනවා. මේ මාතෘකාව අපි තව ඉස්සරහදී තවත් උපමාතෘකා සහිතව විස්තර කරන නිසා මම මේ වෙලාවේ මේ ගැන කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකම මේ fourth industrial revolution එකේ යම් labels ටිකක් අපිට තියෙනවා. smart industry කියලා කියන්නේ මේ fourth industrial revolution එකේ භාවිතාවන එකේ label එක. Internet of Things කියලා කියන්නේ මේ fourth industrial revolution එකේ අපි භාවිතා කරන තවත් label එකක්. Advanced manufacturing කියලා කතා කරන්නේ මේ fourth industrial revolution එකේ භාවිතා කරන තවත් label එකක්. ඒ වගේම industry 4 කියලා අපි කලිනුත් කතා කරා. ඒ කියන්නේ මේ
පොත් ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකේ අපි භාවිතා කරන තවත් ලේබල් එකක්. ඒ වගේම මේ පොත් ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකට ආපුහාම අපි ඒකෙදි අඳුන ගන්නවා මේ පොත් ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකට උර දෙන එහෙම නැත්නම් උදව් කරන ඩ්‍රයිවර්ස් මේක ඩ්‍රයිව් කරන් යන්න භාවිතා කරන යම් තාක්ෂණයන් ගැන. මෙතන මම ඒ වගේ තාක්ෂණයන් කිහිපයක් ලයිස්තුගත කරලා තියෙනවා, දක්වලා තියෙනවා. ක්ලවුඩ් කම්පියුටින් කියලා කියන්නේ ඒ එක් තාක්ෂණයක්. දැන් අපි අද වෙද්දී අපි පාවිච්චි කරන මම මේ රෙකෝඩින් කරන්න පාවිච්චි කරන කම්පියුටර් එක ගත්තොත් මේක ෆිසිකල් කම්පියුටර් එකක්. හැබැයි අද අපි කතා කරන්නේ ෆිසිකල් කම්පියුටර්ස් ගැන නෙමෙයි. අපි අද කතා කරන්නේ වර්චුවල් කම්පියුටර්ස් ගැන. අපි අද කතා කරන්නේ ක්ලවුඩ් කම්පියුටර්ස් ගැන. මට අවශ්‍ය නම් යම් කිසි heavy processing වැඩක් කරගන්න. එහෙම නැත්නම් මගේ මේ කම්පියුටරේ ප්‍රොසෙසර් එකේ ධාරිතාවට නොගැලපෙන මීට වඩා වැඩි ධාරිතාවයක් අවශ්‍ය වෙන යම් කිසි කාර්යයක් කරගන්න අවශ්‍ය නම් අපි අතීතේ නම් කරේ තවත් කම්පියුටරයක් මිලදී ගන්නවා. එහෙම නැත්නම් මේ පරිගණකයේ ධාරිතාවයන් වැඩි කරගන්නවා. හැබැයි අද වෙද්දී අපිට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් වෙයි අපේ අවශ්‍යතාවයට ගැලපෙන පරිගණකයක් cloud service provider කෙනෙක් හරහා සකස් කරගන්න. ඔබට පුළුවන් Amazon Web Services, AWS, Amazon Web Services, එහෙම නැත්නම් Google Cloud, එහෙම නැත්නම් Microsoft Azure වගේ වෙබ් අඩවියකට අවතීර්ණ වෙලා ලොග් වෙලා ඒකෙන් ඔබේම පරිගණකයක් cloud එකේ හදන්න. ඔබට පුළුවන් මේ ප්‍රොසෙසර් එකේ කැපැසිටි එක තීරණය කරන්න, ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක, ඔබටම පුළුවන් මේ මෙමරි කැපැසිටි එක තීරණය කරන්න, ඔබටම පුළුවන් මේ හાર્ඩ් ඩිස්ක් ස්ටෝරේජ් එක තීරණය කරන්න, ඔබටම පුළුවන් මේ ඔපරේටින් සිස්ටම් එක තීරණය කරන්න, ඔබටම තීරණය කරන්න පුළුවන් මේ ඔබ ඉන්ස්ටෝල් කරන ඇප්ලිකේෂන්ස් ඉන්ස්ටෝල් කරලා අපිට පුළුවන් අපේ කම්පියුටර් එකක් cloud එකේ හදන්න. හදලා අපේ මොබයිල් ෆෝන් එක වෙන්න පුළුවන්, අපේ ටැබ් එක වෙන්න පුළුවන්, අපේ ලැප්ටොප් එක වෙන්න පුළුවන්, ඩෙස්ක්ටොප් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඕනෑම ඉන්ටර්නෙට් එක වැඩ කරන්න පුළුවන් ඩිවයිස් එකක් වෙන්න පුළුවන්. අපි කියනවා ඉන්ටර්නෙට් එනේබල් ඩිවයිසස් කියලා. ඒක ස්මාර්ට් ටෙලිවිෂන් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ඕනෑම එකක් වෙන්න පුළුවන්. ඒ හරහා ඔබට පුළුවන් වෙයි ඔබ cloud එකේ හදාගත්තු පරිගණකයට access කරන්න. access කරලා අපිට තියෙනවා නම් මේ අපේ පරිගණකයේ කරගන්න බැරි වැඩක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට data records මිලියන ගණනක් අපිට analyze කරන්න වෙනවා නම් සමහරලාට අපේ පරිගණකයේ මේක කරන්න බැරි වෙයි. data record එකේ analyze කරන්න ඕනේ fields ගන්න ගොඩක් වැඩි නම් අපිට ඒක අපේ පරිගණකයේ කරන්න බැරි වෙයි. processor speed එක ප්‍රමාණවත් නොවන නිසා. නමුත් ඔබ cloud එකේ හදාගත්තු පරිගණකයේ ඒ දේ කරන්න පුළුවන්. කරලා ඒ ලබා ගන්න ප්‍රතිඵලය එහෙම නැත්නම් result එක output එක cloud storage එකම save කරලා අවශ්‍ය නම් local machine එකට download කරගන්න ඔබටම හැකියාව තියෙනවා. මම ආරාධනා කරනවා අර මම කලින් කියපු Amazon Web Services වෙන්න පුළුවන්, Microsoft Azure වෙන්න පුළුවන්, Google Cloud වෙන්න පුළුවන්. ඒ වගේ තැනකට ගිහිල්ලා බලන්න කියලා Tamanටම කම්පියුටර් එක හදාගෙන පුංචි constraints ටිකක් තියෙයි. සමහරලාවට ක්‍රෙඩිට් කාඩ් එකක හෝ ඩෙබිට් කාඩ් එකක විස්තර ටිකක් එතෙන්ට ඉල්ලයි. ඒ වගේ දේවල් ගැන හිතන්න. හැබැයි ඒකට මුල කාලේ අතරම ගාස්තුවක් අය වෙන්නේ නැහැ. ඔබට free 1 month වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විස්තර ටික ආවහු අයින් කරලා සල්ලි ගෙවීමකින් තොරව මේ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් ගැන බලන්න හිතන්න කියන එක මම මතක් කරනවා. ඒ වගේම ඊට පස්සේ අපිට තියෙනවා Internet of Things ගැන කතා කරන්න. Development of smart products. මේක වෙනම මාතෘකාවක් විදිහට මම ඉස්සරහදී ගන්නවා. ඒ නිසා මම ඒ වෙලාවෙම ඒක කතා කරනවා. ඒ වගේම Internet of Services තියෙනවා අපිට. Smart Mobility and Smart Logistics. දැන් අපි මීට දශක ගණනාවකට කලින් ඉඳලා කතා කරා supply chain management systems ගැන, on time delivery ගැන. එතකොට ඒ වගේ සංකල්පයන් තවත් දියුණු වෙලා අවශ්‍ය අවස්ථාවටම අපිට අවශ්‍ය වෙන raw materials ලැබෙන්න, නිෂ්පාදනයන් ඉවර වෙච්ච ගමන්ම ඒ නිෂ්පාදනයන් අදාළ වෙළඳපොළවල් කරා ගබඩා කරා රැගෙන යන්න අවශ්‍ය වෙන පරිසරය අපි කතා කරනවා Internet of Services. ඒ වගේම Internet of Energy කියලාත් අපිට තව සංකල්පයක් තියෙනවා. Efficient use of natural resources. ඒක fuel වෙන්න පුළුවන්,
raw material වෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් natural resources ඉතා ඵලදායී විදියට efficient use of natural resources අපි කතා කරනවා internet of energy කියන එක යටතේ. ඉතින්දී අදහස් කරන්නේ පුළුවන් තරම් පරිසර හිතකාමී අංශයක් ගැන වැඩි නැඹුරුවක් හිතෙන් දෙනවා. ඒ වගේම මේ සියලු දේවල් සිද්ධ වෙන නම් අපිට එක දෙයක් අවශ්‍ය වෙනවා. ඒ තමයි connectivity. ඒ connectivity එකත් අපිට අර අතීතයේ කතා කළා වගේ narrow band එහෙම නැත්නම් speed එක data transferring speed එක අඩු තත්ත්වයක් නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ broadband internet connections. ඉතා වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය වන අන්තර්ජාල සම්බන්ධතාවයන් තමයි අපි අද කතා කරන්නේ. ඒකෙදි megabits per seconds ඒ වගේම gigabits per seconds වේගයන් ගැන තමයි අපි අද වෙදි කතා කරන්නේ. එතකොට මෙන්න මේ දේවල් අපි මේ කතා කරන fourth industrial revolution එක සඳහා අවශ්‍ය වෙන driving forces විදිහට අපිට අඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරනවා cyber physical systems කියලා. දැන් මෙතෙන්දි ප්‍රධාන කොටස් දෙකක් ගැන අපි කතා කරනවා. physical environment එක තියෙනවා. ඒකට networking එකතු වෙච්ච මේ cyber එහෙම නැත්නම් දුරස්තව තියෙන දේවල් එකතු කරගන්න අපි භාවිතා කරන තාක්ෂණයන් ගැන මෙතෙන්දී අපි කතා කරලා තියෙනවා. මේ දකුණු පසෙන් තියෙන ඩයග්‍රෑම් එක දිහා අපි බැලුවොත් ඒකේ අපිට පෙන්නනවා satellite networks, ඒ වගේම short distance network technologies like RFID, ඒ වගේම internet, ඒ වගේම embedded systems, wireless sensor networks, අපි කතා කරනවා near field communication වගේ දේවල් NFC. මේ ඔක්කොම මේ cyber physical system කියන සංකල්පය තුළ එකට එකතු වෙලා තමයි අපිට මේ වගේ ගමනක් යන්නේ. එහෙම නැත්නම් මේ වගේ fourth industrial revolution වගේ concept එකක් දිනු කරන්න අවශ්‍ය වෙන පහසුකම් සපයලා තියෙන්නේ. ඒ වගේම අපි මේ කතා කරන fourth industrial revolution වලට ආපුවාම අපිට අවශ්‍ය වෙනවා මේ தત્ත්වය භාවිතා කිරීම සඳහා skills ගොඩක්. දැන් අද අපි මේ මාතෘකාව කතා කිරීමේ එක අරමුණක් තමයි එවැනි skills ඔබට ලබා දීම. එහෙම නැත්නම් එවැනි skills අවශ්‍ය වෙනවා කියන පණිවිඩයවත් අපි ඔබට ලබා දෙන්න උත්සාහ කරනවා. එතකොට education and training මේකෙදි ඉතාමත් වැදගත් වෙනවා. මේ future developments, මේ future technology එක capture කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න පුළුවන්. තාක්ෂණයට ගැළපෙන technical survey එකක් සහිත පුජ්‍යලයන් බිහි කිරීම අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම විවිධ වූ innovations අපි අද දකින දේට වඩා වෙනස් වෙච්ච නව්‍යතාවයකින් යුක්ත දේවල්. ඒ සඳහා වැඩිපුර පර්යේෂණ research and development අපිට සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. මේ ගමන තවත් ඉස්සරහට යන්න නම් industrial revolution එක fourth industrial revolution එක තවදුරටත් අපිට ගෙනියන්න නම් මේ දේවල් අපිට අවශ්‍ය වෙනවා. ඒකම මේ දේවල් ටික කරගෙන යද්දී අපිට අවශ්‍ය වෙනවා යම් යම් නීතිමය සීමාවන්. දැනට පවතින නීතිවල සංශෝධනයන් කරන්න අවශ්‍ය වෙයි. ඒතර ඒ වගේ දේවල් වලට අපිට අවශ්‍ය වෙනවා policy innovations. policies අපිට වෙනම හදා ගන්න වෙනවා. එතෙන්දී දත්තවල ආරක්ෂාව ගැන වෙන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලිකත්වය ගැන වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ බොහෝ දේවල් අපිට හිතන්න වෙනවා මේ policy නිර්මාණය කරද්දී. ඒ වගේම අපි අර කලින් කිව්වා වගේ ඕනෑම හොඳ දෙයක් පස්සෙන් අපිට තියෙනවා challenges. අපිට තියෙනවා අභියෝග. එතකොට ඒ අභියෝග වලට ආපුවාම fourth industrial revolution එකේ අභියෝග කිහිපයක් අපි මෙතන list කරලා තියෙනවා. එකක් තමයි potential job losses. අපි බොහෝ මිනිසා විසින් කළ යුතු දේවල් පද්ධති වලට බාර දෙනවා. පද්ධති වලට බාර දීම තුළ පද්ධති වලට පුළුවන්කම ලැබෙනවා මිනිසාට වඩා වේගයෙන්, මිනිසාට වඩා නිවැරදිව මේවා කරගෙන යන්න. ඒ හරහා අපිට මේ කියන පළවෙනි තත්වයට එහෙම නැත්නම් රැකියාවන් අඩුවීමේ තත්වයට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම skill challenges අපිට තියෙනවා. මේවත් එක වැඩ කරන්න නම් අපි කලින් කිව්වා වගේ special skills අපිට අවශ්‍ය වෙනවා. future skills අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා continuous trainings වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඒ skill අපි කෙසේ හෝ ලබා ගත යුතු වෙනවා. එහෙම නැති වුණොත් අපිට මේ environment එකේ survival එකක් නැතුව යනවා. ඒ වගේම infrastructure challenges අපිට එනවා. අපිට යටිතල පහසුකම් අත්‍යවශ්‍යයි. අපි මේ කතා කරන
ස්මාර්ට් කන්සෙප්ට්ස් ටික ඉම්ප්ලිමන්ට් කරන්න නම් අපි ගත්තොත් අපේ රටේ අති දුෂ්කර ප්‍රදේශයක්. ඒ පැත්තට ඉන්ටර්නෙට් නැහැ. ඒ පැත්තට යන්න පාරවල් නැහැ. ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එක නිතරම බාධාකාරීව ලැබෙන්නේ, ඉන්ටරප්ෂන්ස් තියෙනවා නිතරම. ඒතර එහෙම වටපිටාවක් තිබ්බොත් අපිට මේ දේවල් කරන්න බැරි වෙනවා. ඒ නිසා හොඳ කමියුනිකේෂන් කනෙක්ටිවිටි තියෙන්න ඕනේ. අනෙකුත් සියලුම යටිතල පහසුකම් ඉතා හොඳින් තියෙන්න ඕනේ. එසේ නොවුනොත් අපිට මේ දේවල් කරන්න බැරුව යනවා. ඒ වගේම security and privacy කියන එකත් තවත් එක්තරා ප්‍රශ්නයක්. අපි දන්නවා තොරතුරු පද්ධති වල ආරක්ෂාව කියන එක අතිශය අභියෝගකාරී තත්ත්වයක්. ඒ වගේ මේ වගේ තියෙන පෞද්ගලිකත්වය අතිශය අභියෝගකාරී තත්ත්වයක්. අපිට Google කියන ආයතනය ඉතා විශාල සේවාවන් ටිකක් සපයනවා. නමුත් උන් අපේ සර්ච් කරන දේවල් වෙන්න පුළුවන්, අපේ ඊමේල් එකකට එන දේවල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ සියල්ලම අපේ ඇතැම් විට අපේ අනුමැතියකින් තොරව පවා භාවිතා කරන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. අපේ data privacy එක Google පාවිච්චි කරද්දී අපිට ඇතැම් විට ප්‍රශ්නයක්. ඒ නිසා security and privacy ගැන අපිට අවබෝධයක් ගන්න වෙනවා. ශ්‍රී ලංකා ගිණුම් කරන ශිල්පී ආයතනයේ දෙවනි මට්ටමේ පාඨමාලාවේ Information Systems in Digital Environment විෂයේ Technology Trends Impacting on Information Systems මාතෘකාව යටතේ හැඳින්වීම, ඒ වගේම ඊට සමගාමීව Fourth Industrial Revolution තුලින් තොරතුරු පද්ධති වලට කළ බලපෑම අපි මේ වෙනකොට අවබෝධ කරගත්තා. ඊළඟට අපි බලමු අපේ විශේෂ ශාස්ත්‍රයට, අපේ වෘත්තීය ශාස්ත්‍රයට වඩාත්ම වැදගත් ෆයිනෑන්ෂල් ටෙක්නොලොජිස් නැත්නම් ෆින්ටෙක් තුල මොනවද සිදුවන දේවල් මේ තාක්ෂණික බලපෑමත් එක්ක, තොරතුරු පද්ධති වල බලපෑමත් එක්ක අපිට ෆින්ටෙක් තුල, එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ටෙක්නොලොජිස් තුල අපිට දැකගත හැකි වන දේවල් මොනවද කියන එක අපි බලමු, අධ්‍යයනය කරමු. මේ ස්ලයිඩ් එකේ මම ඉමේජස් දෙකක් භාවිතා කරලා තියෙනවා. එක පැත්තකින් Payhere, Visa, Mastercard, American Express, ඒ වගේම mobile cash options, easy cash, M cash වගේ. ඒ වගේම වම් පැත්තෙන් internet banking interface එකක්. අතරම මේකේ mobile banking interface එකක් මම ඔබට පෙන්නලා තියෙනවා. අද අපි ඉන්න ශ්‍රී ලංකාව තුල අපි ඉන්න ෆයිනෑන්ෂල් ටෙක්නොලොජිස් නැත්නම් ෆින්ටෙක් ගැන යම්කිසි අදහසක් අවබෝධයක් ගන්න. නමුත් කිසිම කෙනෙක් හිතන්න එපා අපි ඉන්න තැන මෙතන. එහෙම නැත්නම් අපි ලංකාව විදියට අපිට තියෙන්නේ මෙච්චරයි. මේ තමයි ඉන්ෆර්මේෂන් සිස්ටම් වල බලපෑම තුල පේමන්ට්ස් කරන්න තියෙන එකම අවස්ථාව කියන එක විතරක් අපිට හිතන්න බෑ. මෙතනින් එහාට තව බොහෝ දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි වෘත්තිකයන් විදියට රැකියාවට යද්දී මෙතනින් එහා බොහෝ දේවල් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ සඳහා වන දැනුවත් වීම අපිට අවශ්‍ය වෙනවා. ෆයිනෑන්ෂල් ටෙක්නොලොජිස් ගැන කතා කරන්නේ තව එක වචනයක් කතා කරලා යා යුතුව තියෙනවා. ඒ තමයි අද වෙද්දී ලංකාවේ පවා අපි කතා කරනවා cashless societies ගැන. මුදල් රහිත සමාජ කියලා අපි සිංහලෙන් හඳුනා ගන්නවා. cashless society වල වැඩිපුරම අපි කතා කරනවා credit card, debit card වගේ payment methods, ඒ වගේම easy cash, M cash වගේ mobile cash options, ඒ වගේම mobile banking සහ mobile banking apps සහ online transactions ගැන අපි අද වෙද්දී විශේෂ අවධානයක් යොමු කරනවා. ලංකාවේ බොහෝ ආයතන මෙම payment options පිළිගන්නා තත්ත්වයේ ආයතන බවට පත්වෙමින් තියෙනවා. ඒ වගේම බොහෝ සේවා සපයන්නන් මෙම cashless options ලබා දීම සඳහා පරිශ්‍රමයන් දරමින් සිටිනවා. මේ පසුබිමත් එක්ක අපි බලමු මොකක්ද මේ ෆයිනෑන්ෂල් ටෙක්නොලොජිස්, එහෙම නැත්නම් ෆින්ටෙක් කියලා අපි කතා කරන්නේ කියලා. ෆයිනෑන්ෂල් ටෙක්නොලොජිස් ගැන කතා කරද්දී ප්‍රධාන අංශ තුනක් ගැන අපේ අවධානය යොමු වෙනවා. පළවෙනි අංශය තමයි ෆයිනෑන්ස්. ව්‍යාපාරික ආයතනයක් නම් එම ආයතනයේ මූල්‍යමය කටයුතු තිබිය යුතුයි, සිදුවිය යුතුයි. ආයතනයක සිදුවන මූල්‍යමය කටයුතු සියල්ල අපි මේ ෆයිනෑන්ස් යටතේ කතා කරනවා. ආදායම් ලබා ගැනීම, ගෙවීම ඇතුළු සියලුම කටයුතු මේ ගොඩට වැටෙනවා. ඒකම
තාක්ෂණික බලපෑම තුල තොරතුරු පද්ධති නවීන තාක්ෂණය සමග එකතු වෙමින් නවෝත්පාදන ඇති කරලා තියෙනවා. මේ නවෝත්පාදන ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි තුලදී අපි කළමනාකරණය කරගත යුතු වෙනවා ආයතනික අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස. ඒ නිසා ෆින්ටෙක් ගැන කතා කරද්දී සෙකන්ඩ් ෆිලර් එක විදියට අපි අඳුන ගන්නවා ඉනෝවේෂන් මැනේජ්මන්ට්. ඒ වගේම අපි කිව්වා තොරතුරු පද්ධති සහ තාක්ෂණය එකතු වෙමින් තමයි මේ ෆින්ටෙක් ඇති වෙලා තියෙන්නේ කියලා. නවෝත්පාදනයන් තාක්ෂණයන් සමග සම්බන්ධ කරමින් යම්කිසි නවෝත්පාදනයක් තියෙනවා නම් ඒකට කමියුනිකේෂන් ටෙක්නොලොජි අවශ්‍ය වෙනවා නම් ඒකට ස්ටෝරේජ් ටෙක්නොලොජි අවශ්‍ය වෙනවා නම් ඒ තාක්ෂණයන් සමග සම්බන්ධ කරමින් අවශ්‍ය තාක්ෂණය කළමනාකරණය කිරීමත් මේ ෆින්ටෙක් වල එක්තරා කෝණයක් විදියට එක්තරා මානයක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි කියන එක ෆයිනෑන්ස්, ඉනෝවේෂන් මැනේජ්මන්ට් සහ ටෙක්නොලොජි මැනේජ්මන්ට් කියන කොටස් තුනෙන් සැදුම් ලද්දයක් බව අප ඉගෙන ගත යුතුයි. ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි ගැන තවදුරටත් අධ්‍යයනය කරද්දී අප දැනගත යුතු දේ තමයි ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි වලින් නැත්නම් මේ ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි නිසා ආයතනවල මූල්‍ය කළමනාකරන තීරණ එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ඩිසිෂන්ස් ගන්න ආකාරය සහ ආයතනවල ව්‍යාපාර ශ්‍රිතයන් ක්‍රියාත්මක කරන ආයතනය, බිස්නස් ෆන්ක්ෂන්ස් ක්‍රියාත්මක කරන ආයතනය මේ ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි තුල ඉතා ශීඝ්‍ර වෙනස් වීම් වලට භාජනය වෙමින් පවතිනවා. කෑෂ්ලස් ඔප්ෂන්ස් නොමැති ආයතනයක් පවතින තාක්ෂණයන් භාවිතයෙන් මුදල් රහිතව සිය භාණ්ඩ හා සේවා විකිණීමට යොමු වෙන්න පුළුවන්. ඒ තුල ව්‍යාපාරික ශ්‍රිතයේ මේ වෙනකොට තිබුණු දේවල් වෙනස් වීම් වලට භාජනය වෙන්න පුළුවන්. ඔවුන් e-commerce transactions ගැන හිතන්න පුළුවන්. ඔවුන් B2B payments ගැන හිතන්න පුළුවන්. ව්‍යාපාරික ආයතන සහ ව්‍යාපාරික ආයතන අතර සිදුවෙන ගනුදෙනු ගැන, online transaction ගැන ඔවුන් හිතන්න පුළුවන්. ඒ තුල ඔවුන්ගේ supply chain processes වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඔවුන් just in time supply chain management systems වලට යොමු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එවැනි ව්‍යාපාරික ශ්‍රිතයන්ගේ ඇතිවන වෙනස්කම් සහ මූල්‍යමය තීරණ ගැනීම ආයතන විසින් වෙනස් කර තිබෙන්නට පුළුවන් මෙම ෆින්ටෙක් වල බලපෑම නිසා. ඒ වගේම අපි ෆින්ටෙක් වලට අදාළව ගෙවීම් ක්‍රම ගැන හිතුවොත් ගෙවීම් ක්‍රම අතර තියෙන කිහිපයක් මම මෙතන සඳහන් කරලා තියෙනවා. credit card and debit card payments, ඒ වගේම mobile cash options අපි කලින් කතා කරා වගේ easy cash, m cash වගේ, ඒ වගේම mobile apps හරහා සිදු කරන ගෙවීම් සහ online web අඩවි හරහා සිදු කරන ගෙවීම් අපිට මේ යටතේ සලකා බලන්න පුළුවන්. නමුත් මේ ජනප්‍රිය ගෙවීම් ක්‍රම වලට වඩා තවත් ගෙවීම් ක්‍රම මේ තුල තිබෙන බව විතරක් අප මතක තබා ගත යුතුයි. අපි ඉදිරියේදී ඒ ගැනත් කතා කරනවා. අපි මීට පෙර පළමු කොටසේදී කාර්මික විප්ලවය ගැන කතා කරා. කාර්මික විප්ලවය ගැන කතා කරද්දී අපි පළවෙනි කාර්මික විප්ලවය, දෙවැනි කාර්මික විප්ලවය, ඉන්ඩස්ට්‍රි 1.0, ඉන්ඩස්ට්‍රි 2.0, 3.0, 4.0 එහෙම නැත්නම් 4IR කියලා අපි කොටස් වලට බෙදාගත්තා. ෆයිනෑන්ෂල් ටෙක්නොලොජිස් වලට ආපුවාම ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි වලත් අපි අඳුනා ගන්නවා ෆින්ටෙක් 1.0, ඒ වගේම ෆින්ටෙක් 2.0 සහ ෆින්ටෙක් 3.0. ෆින්ටෙක් 1.0 කියලා කියන්නේ ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි වල පළවෙනි අවස්ථාව. එහිදී ට්‍රාන්ස් ඇට්ලැන්ටික් ටෙලිග්‍රාෆ් කේබල් නෙට්වර්ක් එක හරහා මූල්‍ය අංශ, මූල්‍ය ආයතන ඔවුන්ගේ මුදල් ගනුදෙනු හැසිරවීම සිදු කරා. ඒ වගේම SWIFT තාක්ෂණය, Society for the Interbank Financial Communication SWIFT තාක්ෂණය ඔස්සේ ලෝකේ පුරා වර්තමානයේ වනතේ මුදල් ගනුදෙනු සිදු කරනවා. මේ සිදු කරන මුදල් ගනුදෙනු ෆින්ටෙක් 1.0 වලට අයත් වෙනවා. ඒ වගේම ATM යන්ත්‍රයන් හරහා ගනුදෙනු කිරීම මේ ෆින්ටෙක් 1.0 වලට අයත් තවත් එක්තරා කාර්යයක්. එතනින් නොනැවතී අපි එනවා ෆින්ටෙක් 2.0 වලට. එතෙන්දී
අන්තර්ජාලය සමග සම්බන්ධ වෙමින් අන්තර්ජාල යෙදුම් භාවිතා කරමින් අන්තර්ජාල වෙබ් අඩවි හරහා ඒ වගේම සෙන්සර් සහ අනෙකුත් උපකරණ සම්බන්ධ වෙලා විශාල ජාලයක් බවට පත් වෙලා තියෙන Internet of Things භාවිතා කරමින් සිදු කරන ලබන ගෙවීම් අපි හඳුනා ගන්නවා FinTech 2.0 ලෙස. එතනින් එහාට ගියපුවා තුන්වෙනි අවස්ථාව විදිහට අපි හඳුනා ගන්නවා data technologies භාවිතා කරමින් දත්ත ගබඩා කර තබා ගනිමින් ledger procedures update කර ගනිමින් අද අපි කතා කරන blockchain ඒ වගේ මේ මත ක්‍රියාත්මක වන cryptocurrencies වගේ දේවල් අපි කතා කරනවා FinTech 3.0 වල. මෙම කරුණු ටික මම ආපහු ඊළඟ ස්ලයිඩ් එකෙත් විස්තරාත්මකව දක්වලා තියෙනවා. ඔබට කියවා ගන්න පුළුවන්. ඒ වගේම financial technology ගැන කතා කරද්දී අපිට තවත් තියෙන පහසුවක් තමයි අපිට තවත් ලැබෙන සේවාවක් තමයි crowd funding. වර්තමානයේ තාක්ෂණයත් සමග අපි කතා කරනවා crowd engagement ගැන. එහි එක් වචනයක් විදියට crowd sourcing අපිට කතා කරන්න පුළුවන්. සරල උදාහරණයක් විදියට සලකා බැලුවොත් අපිට Google crowd source හඳුනා ගන්න පුළුවන්. Google search ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරන්න Google ආයතනය පාවිච්චි කරනවා crowd sourcing. අපිට පුළුවන් Google crowd sourcing වලට ගිහිල්ලා Google crowd sourcing වල කටයුතු වලට සම්බන්ධ වෙලා අපිට පුළුවන් ඒ සඳහා අපේ දායකත්වය ලබා දෙන්න Google පරිශීලකයන් විදියට. එතකොට Google පරිශීලකයන් විදියට Google search කටයුතු වල නිර්වද්‍යතාවයට අපිට උදව් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ එහි පරිශීලකයන් බාහිර පාර්ශවයන් crowd එකක් ඔවුන්ගේ කටයුතු වලට උදව් කරනවා. ඒකට අපි කියනවා crowd sourcing. මම වෙලාව ගත කරන්නේ නැහැ Google වලට ගිහිල්ලා මේක ඩෙමොන්ස්ට්‍රේට් කරන්න. ඔබට වෙලාව ලැබෙන විදිහට උත්සාහ කරන්න Google crowd sourcing කියලා සර්ච් කරලා මේ මම කියපු දේවල් එතන තියනවාද කියලා උත්සාහ කරලා බලන්න. ෆොටෝස් වලට අවශ්‍ය වෙන captions අඳුනා ගැනීම, ඒ වගේම සර්ච් කරපුවාම අපි කියමු flowers යම් යම් ෆොටෝස් වල තියනවාද කියලා බලා ගන්න. ඒවා වෙරිෆයි කරගන්න Google ආයතනය පාවිච්චි කරනවා crowd sourcing. අපි අද කතා කරන්නේ crowd funding ගැන. මොනවද crowd funding කියලා කියන්නේ? Google ආයතනයේ search result එක වඩා නිවැරදි කරන්න එහි පරිශීලකයන් දායක වනවා සේම. යම් බාහිර පිරිසක් එකතු වෙලා යම් යම් අවශ්‍යතාවයන් සඳහා මූල්‍ය සම්පාදනය අපි කතා කරනවා crowd funding කියලා. crowd funding වලට ආපුවාම එතනදී අපි හඳුනා ගන්නවා crowd funding ප්‍රධාන models 4ක් යටතේ. පළවෙනි එක donation based model කියලා, ඒ වගේම දෙවෙනි එක rewards based model කියලා, තුන්වෙනි එක lending based model කියලා, හතරවෙනි එක equity based crowd sourcing කියලා අපි හඳුනා ගන්නවා. මොකද්ද donation based crowd sourcing model එක? අපි දන්නවා donation එකක් කියලා කියන්නේ යම් කිසි දෙයකට අපි ලබා දෙන පරිත්‍යාගය. අපිට ඒ පරිත්‍යාගය ගැන වෙනත් කිසිදු බලාපොරොත්තුවක් නැහැ. donation based crowd funding කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාව. ඕනෑම පුජ්‍යලයකට donation එකකට සහභාගී විය හැකියි. just giving කියලා කියන්නේ ඒ සඳහා තියෙන එක්තරා වෙබ් අඩවියක්. ඒ වගේම GoFundMe ඒ සඳහා තියෙන තවත් වෙබ් අඩවියක්. අපි මේ වෙබ් අඩවියට ප්‍රවේශ වුණොත් අපිට දකින්න පුළුවන් විවිධ වූ fundraising events. මේ තියෙන විවිධ වූ fundraising events. අපි මේ event එකකට ගිහපුවාම මේකේ description එක තියෙනවා. ඒ වගේම expected amount එක තියෙනවා මේ event එක සම්පූර්ණ කරන්න. මේ තියෙන්නේ දැනට එකතු වෙලා තියෙන ප්‍රමාණය. ඒකේ progress එක මෙතන පෙන්නනවා. මේ ඕනෑම දෙයකට අපිට පුළුවන් අපේ පරිත්‍යාගයන් යොමු කරන්න. අපි දෙවනි වර්ගයට ආවොත් එය reward based crowdfunding. donation based crowdfunding වල කිසිදු බලාපොරොත්තුවක් නොතිබ්බත් reward based crowdfunding වල බලාපොරොත්තුවක් තියෙනවා. එය එක්ක reward එකක්, එහෙම නැත්නම් profit එකක්. එතකොට මෙතෙන්දී අපි කරන්නේ මුදල් ආයෝජනය කිරීමක්, මුදල් ලබා දීමක්, reward එකක් හෝ එහෙමත් නැත්නම් ලාභයක් බලාපොරොත්තු වෙයි. මෙතන වෙබ්සයිට් දෙකක් මම සඳහන් කරලා තියෙනවා. ඔබට පුළුවන් මේ වෙබ්සයිට්ස් වලට ප්‍රවේශ වෙලා මේ පිළිබඳ තවදුරටත් විස්තර දැක ගන්න. තුන්වෙනි crowd funding කැටගරි එකට ආපුවාම මොඩල් එකට ආපුවාම ඒ තමයි lending based or peer to peer crowd funding model එක. මේකෙදි සිද්ධ වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මෙතන අපි කියලා තියෙනවා the crowd funder lends money to
individuals or companies in return for interest. එතකොට අපි ඒකායන බලාපොරොත්තුව interest එකක් ලබා ගන්න. අපි සල්ලි දීලා interest එකක් බලාපොරොත්තු වෙනවා. lending based or peer to peer crowd funding model එකේදී බලාපොරොත්තුව නැත්නම් return එක interest එක. අවසාන model එක equity based crowd funding. equity based crowd funding ඊටත් වෙනස්. ඊටත් වඩා එහාට ගියපු තත්ත්වයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙදී අපි කරන්නේ කම්පැනි එකක equity එකක් කොටස් වෙන්න පුළුවන්. නැත්තම් ස්ථාවරවත් කම් වලට සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. අපි ඉන්වෙස්ට් කරනවා. ප්‍රතිඵලයක් අනිවාර්යෙන් ඉන්වෙස්ට් කරපු කෙනා බලාපොරොත්තු වෙනවා. ඒතර මෙන්න මේ විදිහේ සම්පූර්ණයෙන්ම ඩොනේෂන් එකක ඉඳලා සම්පූර්ණ ඉන්වෙස්ට්මන්ට් එකක් දක්වා වන පරාසය තුල විහිදෙන ක්‍රවුඩ් ෆන්ඩින් මොඩල්ස් 4ක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ තොරතුරු පද්ධතිවල නවීන තාක්ෂණයේ තියෙන බලපෑම මත අපිට ඇති වෙලා තියෙන ක්‍රවුඩ් ෆන්ඩින් නිසා වන වාසි අපි කතා කළ යුතුයි. මෙතන අපි වාසි කිහිපයක් කතා කරනවා. පළවෙනි එක තමයි an effective way to collect money, send in payment or as a gift. විවිධ ක්‍රියාවන් වලදී අපි කලින් කතා කරපු මොඩල්ස් 4දී අපිට ඇතැම් විට ඒක ඩොනේෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රියල් ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. කෙසේ හෝ මේ මුදල් එකතු කර ගැනීම සඳහා ඉතා හොඳ ක්‍රමවේදයක් විදිහට අපි මෙය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අපිට entrepreneurial culture එකක් එහෙම නැත්නම් ව්‍යවසායක සංකල්පය වඩා දියුණු කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද එහෙම කරන්නේ? අපිට පුළුවන් ව්‍යවසායක අදහස් තියෙන පුජ්‍යලයන් සහ ඒ වෙනුවෙන් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන පිරිස මුණගස්සන්න මේ platform එක පාවිච්චි කරන්න. ඒකත් මේ ක්‍රමේ වාසියක්. ඒ වගේම තවත් එක වාසියක් විදියට අපිට හඳුන ගන්න පුළුවන්. Tamanට යම්කිසි ව්‍යාපාරික අදහසක් තියෙනවා නම්, එහෙම නැත්නම් ව්‍යාපෘතියක් තියෙනවා නම්, බැංකුවකට එහෙම නැත්නම් ට්‍රැඩිෂනල් ෆයිනෑන්ෂල් ඕගනයිසේෂන් එකකට ගිහිල්ලා ලෝන් එකක් ඉල්ලන්න කලින් මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කියලා ඉල්ලීම් කරන්න කලින් අපිට පුළුවන් මේ වගේ platform එකක් කරහා අපේ මේ project එක, අපේ මේ business idea එක validate කරන්න. ඒ සඳහා මේ platform එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම crowd funding platform එක cost effective platform එකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. සරල උදාහරණයක් අපි ගත්තොත් donation එකක අපි හිතමු ලංකාවේ තියෙන පාසලක දරුවන්ට බීමට වතුර ලබා දෙන්න ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. පිටරටක ඉන්න පුච්චලේ අපි හිතමු ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන පුච්චලේ ඔහුට ඩොලර් 10ක ඩොනේෂන් එකක් ඒ ව්‍යාපෘතියට දෙන්න ඕනේ. ඩොලර් 10ක් ලංකාවට එවන්න විශාල මුදලක් වැය වෙනවා ලංකාවට එවීමේ ගාස්තුව විදියට. එතකොට ඔහු ඒ දෙයට පෙළඹෙන්නේ නැහැ. හැබැයි අපිට මේ වගේ crowd funding projects තියෙනවා. අන්න එතෙන්දී ඔහුට පුළුවන් තමන්ගේ ඩොනේෂන් එකේ අදාළ අවශ්‍යතාවයට යොමු කරන්න. ඒ විතරක් නෙමෙයි ඉන්වෙස්ට්මන්ට් ගත්තත් ඒ විදියයි. බොහෝ වෙලාවට foreign කෙනෙකුට ලංකාවේ ඉන්වෙස්ට්මන්ට් එකකට එන්න ඔහුට opportunity එකක් නැතිවෙන්න පුළුවන්. හැබැයි මේ වගේ වෙබ්සයිට්ස් හරහා මේ වගේ platforms හරහා ඔහුට පුළුවන් ලංකාවේ ඉන්වෙස්ට්මන්ට් එකකට දායක වෙන්න. ඒ වගේම කුඩා ප්‍රමාණයේ ව්‍යාපෘතිවල පවතින ෆයිනෑන්ෂල් රිස්ක් එක තනි ඉන්වෙස්ටර් කෙනෙක් දරාගන්නේ නැතුව, තනි පුච්චලයක් දරාගන්නේ නැතුව වයිඩර් සොසයිටි එකකට නැත්නම් වයිඩර් ගෲප් එකකට ෂෙයා කරගන්න මේ වගේ platforms ඉතා හොඳ අවස්ථාවක් ලබා දෙනවා. අපි අද කතා කරනවා ස්ටාර්ට්අප්ස් ගැන. මේ සඳහා බොහෝ වෙලාවට මුදල් නොමැති පුච්චලයන් ඉන්න පුළුවන්. එවැනි පුච්චලයන්ට crowd funding platforms මේ ආයෝජකයන් සොයා ගන්න, ඕන් එක කමියුනිකේට් කරන්න, ඒ වගේම ඔවුන් ලබා ආයෝජනය කරගන්න හොඳ අවස්ථාවක් හදලා දෙන්න පුළුවන්. මේ crowd sourcing platforms වලට startup businesses සඳහා ආයෝජකයන් සමග කමියුනිකේට් කරන්න, ආයෝජකයන් හොයා ගන්න සහ ඔවුන් ලවා ආයෝජනයන් ලබා ගන්න අවශ්‍ය වෙන පසුබිම සපයලා දෙන්න පුළුවන්. ඇතැම් විට එහෙම නොවුනොත් ඔවුන්ට මුදල් නොමැති වීම නිසා එම කටයුත්ත කරගන්න පවා නොහැකි වීමේ අවදානමකුත් තියෙනවා. ඊයනෝ බලපුවාම මේ crowd funding වාසි රසක් තියෙන ක්‍රමයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අපි කලින් කතා කරා වගේ ඕනෑම මේ ක්‍රමවේදයක අවාසිත් අපිට තියෙනවා. මෙහි තියෙන අවාසි සලකා බැලුවොත් ප්‍රධාන අවාසියක් විදිහට අපිට සලකන්න පුළුවන්. අපි මෙහෙම ගමු. යම් කිසි පුජ්‍යලයකට බිස්නස් අයිඩියා එකක් තියෙනවා. අපි ඒ බිස්නස් අයිඩියා එක පබ්ලිෂ් කරනවා මේ වගේ platform එකක. පබ්ලිෂ් කරලා අපි කියනවා කාට හරි මේකට ඉන්වෙස්ට් කරන්න කියලා. යම් අවස්ථාවක යම් පුජ්‍යලයකට මේ බිස්නස් අයිඩියා එක funds හොයා ගනිමින් ඉන්න අවස්ථාවේදී මේ
අදහස ගෙනාපු පුච්චලයා වෙනත් පුච්චලෙකුට පුළුවන් ඒ අදහස ක්‍රියාත්මක කරන්න. ඒතර මෙතන ලොකු රිස්ක් එකක් තියෙනවා. මෙතන ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා ලෝකේ අපි විවිධ වූ තාක්ෂණයන් තියෙනවා. මොබයිල් ටෙක්නොලොජිස් තියෙනවා, ඉන්ටර්නෙට් ටෙක්නොලොජිස් තියෙනවා කියලා කතා කරාට අපි තවමත් අපි අදටත් කතා කරනවා ඩිජිටල් ඩිවයිඩ් ගැන. ඇති නැති පරතරය ගැන. තාක්ෂණය භාවිතා කළ හැකි අය සහ තාක්ෂණය භාවිතා කළ නොහැකි අය අතර පරතරයක් ගැන අපි කතා කරා. ඒ අනුව මේ වෙබ් බේස් ටෙක්නොලොජිස් වලට, මොබයිල් ටෙක්නොලොජිස් වලට ප්‍රවේශ විය නොහැකි පිරිසක් ඇතැම් තැන්වල සිටිය හැකි. ඒ නිසා එවැනි තැන්වල සිටින පිරිසට මෙම ක්‍රම යටතේ මුදල් එකතු කරගත නොහැකි වීම අපි හඳුනා ගන්නවා ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදියට. ඒ වගේම මේ අපි කතා කරන ප්‍රොජෙක්ට්ස් වල, මේ අපි කතා කරන ඉන්වෙස්ට්මන්ට් වල ප්‍රෝග්‍රස් එක මෙෂර් කරන්න ස්ටෑන්ඩඩ් මොනිටරින් සිස්ටම්ස් මේ වෙනකම් බිහි වෙලා නැහැ. ලෝකේ ඒ වගේ දේවල් වලට සම්මතයක් නැහැ. ඒ නිසා ක්‍රවුඩ් ෆන්ඩින් ප්‍රොජෙක්ට්ස් මොනිටර් කරන්න ස්ටෑන්ඩඩ්ස් නොමැති වීම අපි හඳුනා ගන්නවා ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදියට. ඒ විතරක් නෙමෙයි. ලෝකේ මං කලින් සඳහන් කරා සම්මතයන් මේ සඳහා නොමැති බව. ඒ වගේම මේ සඳහා තියෙන නීතිමය රාමුවත් ලෝකයේ තරම් පැහැදිලි නැහැ. ඒ නිසා lack of supportive regulatory environments නොත් අපි හඳුනා ගන්නවා disadvantage එකක් විදියට. ඒ විතරක් නෙමෙයි. අපිට crowd funding හා බැඳුණු risk කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඉන් එකක් විදියට අපි හඳුනා ගන්නවා අන්තර්ජාලයේ පවතින නොසන්සුන් ස්වභාවය, cyber security breaches. අපි හඳුනා ගන්නවා මේ crowd funding වල තියෙන එක්තරා risk එකක් විදියට. ඒ හරහා fraudulent transactions නැත්නම් වංචා සහගත ක්‍රියාවන් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ලෝකයේ මිනිසුන් මුදල් උපයනවා. මුදල් උපයීම සඳහා සම්මත ක්‍රමවේදයන් වලින් බැහැරව අවියායුධ ගනුදෙනු, මත්ද්‍රව්‍ය ගනුදෙනු වගේ දේවල් වලින් මේ වගේ crowd funding platforms වල ඉන්වෙස්ට් කරන්න ඕන්ට හැකියාව තියෙනවා. ඒ හරහා ඕන් උපයාගත් ආකාරයේ හෙළි කිරීමට නොහැකි මුදල් මෙවැනි දේවල් සඳහා ආයෝජනය කිරීමේ අවධානමක් පවතිනවා. ඒ එක්කම මෙම ක්‍රමයන් වල තියෙන දේවල් malpractices නැත්නම් අවභාවිතයන් කිරීම තුලින් ඇතැම් විට අපි බලාපොරොත්තු නොවන රිස්ක් එකක් සිදු වෙන්න පුළුවන්. ඒ එක්කම ඇතැම් විට අපි හොඳින් දන්නා කම්පැනි වල එහෙම නැත්නම් හොඳින් දන්නා ආයතන වල ඇතැම් ව්‍යාපෘති සඳහා ආයෝජනයන් කරන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල විවිධ හේතු නිසා මේ ආයෝජනය කරන ලද දේ සඳහා අපි බලාපොරොත්තු වන රිටර්න් එක නොලැබෙන්න පුළුවන්. ඒ තුලින් ඉතා හොඳ රෙපියුටේෂන් එකක් සහිත ආයතන ඔවුන්ගේ රෙපියුටේෂන් එක නැති කරගන්න පුළුවන්. එවැනි රිස්ක් නුත් මේක තුල පවතිනවා. ඒ වගේම ආයතන වලට Tamanගේ මේ ක්‍රියාකාරකම් වල social and environmental impact එක, සමාජීය සහ පාරිසරික බලපෑම අඳුන ගන්න බැරුව, ඒ වගේම malpractices හඳුනා ගන්න බැරුව, ඒ තුල ආයෝජනය කිරීම නිසා Tamanගේ මුදල් නැති වී යාමේ අවදානමක් මෙතන පවතිනවා. ඒතර මෙන්න මේ වගේ අවදානම් මේ අපි කතා කරන crowd funding තුල අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසට. ඒ තමයි blockchain. blockchain කියන platform එක උඩ විවිධ සේවාවන් ක්‍රියාත්මක වෙනවා. එහි පවතින ප්‍රධාන සේවාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් cryptocurrencies. ඒ නිසා අපේ මාතෘකාව ගොඩනැගිලා තියෙනවා blockchain and cryptocurrencies විදිහට. අපි ඉස්සරහදී මේ දෙකම හඳුනා ගන්න. blockchain කියන සංකල්පය හඳුනා ගන්න පළවෙනියම මම හිතුවා වීඩියෝ එකක් යොදා ගන්න. මේ වීඩියෝ එක ඔබට මේ දීලා තියෙන වෙබ් ඇඩ්‍රස් එකකින් බලන්න පුළුවන් YouTube වීඩියෝ එකක්. ඒ එක්කම cryptocurrency ක්‍රියාත්මක වන blockchain platform එක කුමක්ද කියන එක අවබෝධ කරගන්න මෙම වීඩියෝ එක ලොකු උදව්වක් වෙයි. අපි බලමු. Many people think of blockchain as the technology that powers Bitcoin. While this was its original purpose, blockchain is capable of so much more. Despite the sound of the word, there's not just one blockchain. Blockchain is shorthand for a whole suite of distributed ledger technologies that can be programmed to record and track anything of value, from financial transactions to medical records or even land titles. You might be thinking, we already have processes in place to track data. What's so special about blockchain? Let's break down the reasons why blockchain technology stands to revolutionize the way we interact with each other. Reason number 1, the way it tracks and stores data.
Blockchain stores information in batches called blocks that are linked together in a chronological fashion to form a continuous line, metaphorically, a chain of blocks. If you make a change to the information recorded in a particular block, you don't rewrite it. Instead, the change is stored in a new block, showing that X changed to Y at a particular date and time. Sound familiar? That's because blockchain is based on the centuries-old method of the general financial ledger. It's a non-destructive way to track data changes over time. Here's one example. Let's say there was a dispute between Anne and her brother Steve over who owns a piece of land that's been in the family for years. Because blockchain technology uses the ledger method, there is an entry in the ledger showing that Adam first owned the property in 1900. When Adam sold the property to Dave in 1930, a new entry was made in the ledger, and so on. Every change of ownership of this property is represented by a new entry in the ledger, right up until Anne bought it from their father in 2007. Anne is the current owner, and we can see that history in the ledger. Now, here's where things get really interesting. Unlike the age-old ledger method, originally a book, then a database file stored on a single system, blockchain was designed to be decentralized and distributed across a large network of computers. This decentralizing of information reduces the ability for data tampering and brings us to the second factor that makes blockchain unique. It creates trust in the data. Before a block can be added to the chain, a few things have to happen. First, a cryptographic puzzle must be solved, thus creating the block. The computer that solves the puzzle shares the solution to all of the other computers on the network. This is called proof of work. The network will then verify this proof of work, and if correct, the block will be added to the chain. The combination of these complex math puzzles and verification by many computers ensures that we can trust each and every block on the chain. Because the network does the trust building for us, we now have the opportunity to interact directly with our data in real time. And that brings us to the third reason blockchain technology is such a game changer. No more intermediaries. Currently, when doing business with one another, we don't show the other person our financial or business records. Instead, we rely on trusted intermediaries, such as a bank or lawyer, to view our records and keep that information confidential. These intermediaries build trust between the parties and are able to verify, for example, that, yes, Anne is the rightful owner of this land. This approach limits exposure and risk, but also adds another step to the exchange, which means more time and money spent. If Anne's land title information was stored in a blockchain, she could cut out the middleman, her lawyer, who would ordinarily confirm her information with Steve. As we now know, all blocks added to the chain have been verified to be true and can't be tampered with, so Anne can simply show Steve her land title information secured on the blockchain. Anne would save considerable time and money by cutting out the middleman. This type of trusted peer-to-peer interaction with our data can revolutionize the way we access, verify, and transact with one another. And because blockchain is a type of technology and not a single network, it can be implemented in many different ways. Some blockchains can be completely public and open to everyone to view and access. Others can be closed to a select group of authorized users, such as your company, a group of banks, or government agencies. And there are hybrid public-private blockchains too. In some, those with private access can see all the data, while the public can see only selections. In others, everyone can see all the data, but only some people have access to add new data. A government, for example, could use a hybrid system to record the boundaries of Anne's property and the fact that she owns it while keeping her personal information private. Or it could allow everyone to view property records, but reserve to itself the exclusive right to update them. It is the combination of all these factors, decentralizing of the data, building trust in the data, and allowing us to interact directly with one another and the data, that gives blockchain technology the potential to underpin many of the ways we interact with one another. But, much like the rise of the internet, this technology will bring with it all kinds of complex policy questions around governance, international law, security, and economics.
Here at the Center for International Governance Innovation, we seek to bring trusted research that will equip policymakers with the information they need to advance blockchain innovations, enabling economies to flourish in this new digital economy. Learn more about our work on blockchain technology by visiting our website and social media channels. අපිට අවශ්‍ය වෙනවා නම් තවදුරටත් මේ ගැන හොයන්න මේ වීඩියෝ එකම තවදුරටත් නරඹන්න පුළුවන් වාර කිහිපයක් තවත් අවබෝධය වැඩි කරගන්න පුළුවන් ඒ වගේම මේ විතරක් නෙමෙයි වීඩියෝ විශාල ප්‍රමාණයක් ඔබට බලන්න පුළුවන් YouTube එකට access කරොත්. ඒ වගේම blockchain සහ සම්බන්ධ පාඨමාලා තියෙනවා 2 hours 3 hours online courses තියෙනවා වීඩියෝ හරහා ඉගෙනීම් කරන ඒ හරහා තව ඔබට අවශ්‍ය වෙන දැනුම ලබා ගන්න පුළුවන්. ඒ සඳහා උනන්දු වෙන්න කියලා මම මතක් කරනවා මොකද හේතුව අනාගතයේදී මෙය ඉතා වැදගත් විය හැකි නිසා. ඒ වගේම මම මෙතන නැවතත් දැම්ම what is a blockchain කියලා. Blockchain is a particular type of subset of so called distributed ledger technology කියලා. අපි දන්නවා ledger එකක් කියන්නේ මොකක්ද කියලා. ledger entry එකක් කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. දැන් අපි මේ කරන්නේ මේ ledger entry එක අපි ගේනවා digital database එකකට. අපි කතා කරා fintech 3.0 වලට එද්දී අපි දැන් පාවිච්චි කරන්නේ databases. ඒවට attach වෙච්ච technologies devices වෙනම තියෙනවා IoT internet වගේ දේවල් mobile apps වගේ දේවල් ඒ විදිහට තියෙනවා. ඒ එකම අපි databases පදනම් කරගෙන තමයි මේ financial transactions financial systems run කරන්න කියන එක අපි කතා කරා. ඒතර මේ අපි ඉන්නේ ඒ අවස්ථාවේ. මෙතන මම පෙන්නලා තියෙනවා කොහොමද මේ blockchain එක ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඒකෙදි පියවර 6කින් යුතු ක්‍රියාවලියක් හඳුන්වලා දීලා තියෙනවා. පළවෙනි පියවර විදියට අපි හඳුනා ගන්නවා A wants to send money to B. දෙවෙනි පියවරේදී the transaction is represented online as a block. අපේ අවශ්‍යතාවය අපි block එකකට ගේනවා. Then the block is broadcast to every partner in the network. අපි ඉස්සරහදී තව මේ broadcasting ගැන කතා කරනවා. ඒවා සිදු වෙන ක්‍රම වර්ග දෙකක් ගැන අපි ඉස්සරහදී කතා කරනවා. ඒ ගැන අපි එතෙන්දී බලමු. ඒ අතරේ මේ හදාගත්තු block එක විවිධ parties අතර communicate කරගන්න කීළඟට වෙනවා. හතරවෙනි අවස්ථාවට ආපුවාම those in the network approve the transaction is valid. මේ transaction එක validate කරන්න ඕන. අදාළ parties වලින් ඒ validation එක සිද්ධ වෙනවා. ඊළඟ step එකේදී the blocks then can be added to the chain. දැන් අපි validate කරපු transaction එක chain එකට add වෙනවා which provides an indelible and transparent record of transactions. අපි ඒ ගැන ඉස්සරහදී චුට්ටක් කතා කරනවා. ඒ වගේම කලින් වීඩියෝ එකේදීත් අපි ඒ ගැන යම්කිසි අවබෝධයක් ගත්තා. අවසාන ස්ටෙප් එකේදී the money move from A to B. අවසානයේදී මේ සිදුවීම් දාමේ අවසාන ප්‍රතිඵලයේ විදියට පළවෙනි පුච්චලයා A ගෙන් B ට අවශ්‍ය මුදල් ප්‍රමාණය හුවමාරු වීම සිද්ධ වෙනවා. මේ හුවමාරුවේදී මේ blocks ක්‍රියාත්මක වීම අඳුනා ගන්නවා කොටස් දෙකකින්. public blocks and private blocks. public blocks කියලා කියන්නේ හැම කෙනාටම දකින්න පුළුවන් blocks. හැම කෙනාටම open. private blocks කියලා කියන්නේ ආයතනයකට පමණක් නැත්නම් පුච්චලයන් ටික දෙනෙකුට පමණක් සීමා වන blocks. මේ වගේ වාසි අවාසි සලකා බැලුවොත් මේ public සහ private කියන වචන දෙකටම භාවිතා වන තවත් වචන දෙකක් තියෙනවා. ඒ තමයි permissioned and permissionless. permissionless කියලා කියන්නේ public විශේෂ permission එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේක කියන තුරුතුරු බලා ගන්න. permission නම් ඒක private. ඒ සඳහා විශේෂ අවසරයක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙන තුරුතුරු ලබා ගැනීම සඳහා. මේ වර්ග දෙකේ ඇතැම් වාසි අවාසි සසඳලා බලනකොට permissionless එහෙම නැත්නම් public blockchains slower කියලා කතා කරනවා. එහෙම නැත්නම් වේගය අඩුයි කියලා. මොකද හේතුව වැඩි පිරිසක් මේවා භාවිතා කරන නිසා මෙහි slow down ගතියක් අපිට දැනෙනවා. ඒ වගේම ownership එක public, ඒ වගේම open and transparent හැම කෙනාටම බලන්න පුළුවන්. trust free. ඇතැම් විට ඇතැම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා trust free nature එකක් මේකේ තියෙන කියලා. ඒතර මේකට සමගාමීව අනිත් පැත්තට ආපුවාම permission එහෙම නැත්නම් private blockchains ඒවා වේගය වැඩි. මොකද සීමිත පිරිසයි භාවිතා කරන්නේ. ඒ නිසා managed upkeep public ownership එකක් නෙමෙයි තියෙන්නේ, private ownership එකක්. ඒ වගේම private membership එකක් අවශ්‍ය වෙනවා. trusted මොකද පිටායට එන්න බැරි නිසා. permissionless එහෙම නැත්නම් public blockchain platform එකේ මේ මම මෙතනින් දාලා තියෙන උදාහරණ ක්‍රියාත්මක වෙනවා. Ethereum, Bitcoin, Litecoin වගේ systems run වෙන්නේ මේ අපි කතා කරපු public blockchain systems හරහා. ඊට පස්සේ අපි එනවා අපේ ශාස්ත්‍රයට
වඩාත් වැදගත් වෙන මාතෘකාව වන බ්ලොක්චේන් මත ක්‍රියාත්මක වන ක්‍රිප්ටෝකරන්සිස් ගැන කතා කරන්න. මෙතන ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොනවද කියන එක නැත්නම් ඩෙෆිනිෂන් එකක් මම දාලා තියෙනවා. Cryptocurrency is another technological development that utilizes a technique better known as cryptography. මොනවද මේ cryptography කියන්නේ? දැන් අපි කිව්වා ledger entry එකක් මේ blockchain system එක තුළ වැටෙනවා කියලා. එතකොට අපි කිව්වා ඒක private blockchains තියෙනවා, public blockchains තියෙනවා කියලා. public නම් හැමදෙනාට මේ තොරතුරු ගන්න පුළුවන් කියලා කිව්වා. cryptography කියලා කියන්නේ තවත් සුවිශේෂී තාක්ෂණයක්. අපි එක තැනකින් යවන data තව තැනකට යද්දී බලන්න බැරි වෙන්න අපිට පුළුවන් cryptography ආධාරයෙන් encrypt කරන්න අපේ data. encrypt කරනවා කියලා කියන්නේ අපේ data එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීමේදී ඒ අතරමැදින් ලබා ගන්නා ඕනෑම කෙනෙකුට ඒ data කියවන්න බැරි තත්වයට පත් කිරීම සඳහා භාවිතා කරන තාක්ෂණයක්. එතෙන්දී යවන්නාගේ අන්තයේදී අපි යවන දත්තය අපිට කියවිය හැකි දත්තය කියවිය නොහැකි දත්තයක් බවට පරිවර්තනය කරනවා software system එකක ආධාරයෙන්. ඒ වගේම ඒ software system එකක ආධාරයෙන් කියවිය නොහැකි තත්වයට පත් කරන ලද දත්ත destination එකට ගියපුවාම ඔහු ළඟ තියෙන software එකක් ආධාරයෙන් ඔහු ඒක පත් කරගන්නවා නැවතත් කියවිය හැකි දත්ත බවට. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය කියවිය හැකි දත්ත කියවන්න බැරි දත්ත බවට පත් කිරීම නැත්නම් encryption සහිතව මේ කරන ක්‍රියාවලිය අපි හඳුනා ගන්නවා cryptography කියලා. ඒ වගේම මේ cryptography වල encrypt කරන ලද දත්ත අනිත් අන්තයට ගියපුවාම අදාළ verification validation system එකක් හරහා password එකක් වෙන්න පුළුවන්, key එකක් වෙන්න පුළුවන්. ඒ ක්‍රමයක් ආධාරයෙන් decrypt කරගන්න එක කරගත යුතුයි. එතකොට මෙන්න මේ කියන encryption නැත්නම් cryptography කියන තාක්ෂණය ඔස්සේ blockchain හරහා ගනුදෙනු කිරීම සඳහා පවතින මුදල් විශේෂයක් අපි හඳුනා ගන්නවා cryptocurrencies කියලා. මෙතන මම උදාහරණ පහක් දීලා තියෙනවා. Ethereum තියෙනවා, Litecoin තියෙනවා, ඒ වගේම Libra තියෙනවා, Ripple තියෙනවා, Tether තියෙනවා. මීට අමතරව ලෝකයේ වැඩිපුරම ජනප්‍රිය cryptocurrency එක වෙන්නේ මොකක්ද? ඒ තමයි Bitcoin. මේ වගේ රුපියල් වටිනාකම, ඩොලර් වටිනාකම අන්තර්ජාලය ඔස්සේ ඔබට පරීක්ෂා කළ හැකියි. ඒ වගේම මේ වගේ growth එක, ඒ වටිනාකම් වල වැඩිවීම ඔබට පරීක්ෂා කළ හැකියි. මම හිතන්නේ ගිණුම් කරන ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට ඔබට එය වැදගත් වෙයි. එතනින් එහාට ගියපුවාම අපි හඳුනා ගන්නවා mobile and micropayment options. ලංකාව ගතපුවාම මම මෙතන ලිස්ට් කරා micropayment options කිහිපයක්. විවිධ මූල්‍යයන් විසින් හඳුන්වා දීපු ප්‍රීමි, VPay වගේ ක්‍රමවේදයන්, ඒ වගේම mobile companies, mobile service providers විසින් හඳුන්වා දීපු Mcash, EasyCash, Genie වගේ ක්‍රම, බැංකු විසින් හඳුන්වා දීපු mobile app සහ online banking options සහ අනෙකුත් micropayment systems. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි mobile phone එකක් පාවිච්චි කරනවා. අපේ mobile phone එකේ අපිට app එකක් download කරගන්න ඕනද? අපිට ඒකට ඩොලර් 2ක් ගෙවන්න වෙන්න පුළුවන්. අපි මේ ඩොලර් 2 කොහොමද ගෙවන්නේ? අපි මේ ඩොලර් 2 Google Pay හරහා ගෙවන්න පුළුවන්. එතකොට ඒ වගේ ඩොලර් කිහිපයකින් ඩොලර් 1ක 2ක 5ක වගේ මයික්‍රෝ පේමන්ට්ස් ගෙවන්න මෙන්න මේ වගේ platforms අපිට තියෙනවා. එතකොට මෙන්න මේවා අපිට හඳුනා ගන්න පුළුවන් mobile, online and micro payments platforms විදියට. මේ වගේ තියෙන micro payment platforms වල අපිට කතා කරන්න පුළුවන් advantages සහ disadvantages. විශේෂයෙන්ම advantages වලට ආපුවාම අපි පරිශීලකයා දිහා බැලුවොත් මේ mobile payment, micro payments වල advantages අපිට හඳුනා ගන්න පුළුවන්. පරිශීලකයන්ට තියෙන ප්‍රධානම වාසිය විදියට අපිට හඳුනා ගන්න පුළුවන් an opportunity to become engaged with banking operations and perform financial transaction without the cost and risk associated with the use of cash, including theft and travel to pay in person. අපි දන්නවා මූල්‍ය ගනුදෙනුවක් නම් මුදල් අරගෙන එහා මෙහා යාමම අපිට තියෙන ප්‍රශ්නයක්, රිස්ක් එකක්. එතකොට මේ වගේ රිස්ක් එක අපිට මිනිමයිස් කරන්න පුළුවන්. මුදල් නැතිවීම නවත්ත ගන්න පුළුවන්. හොරකම් කිරීම නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම ඉතා පහසුවෙන් financial transactions කරන්න අඩු cost එකකින්, අඩු risk එකකින් මේ දේවල් කරන්න තියෙන platform එකක් විදිහට
අපිට හඳුනා ගන්න පුළුවන් mobile and micro payment platforms. ඒ වගේම operators-ලටත් මේකේ වාසියක් තියෙනවා. මේකේ මම සඳහන් කරලා තියෙනවා a significant increase in text messaging. mobile operators-ලට මේ transaction සඳහා generate වන text messages නැත්නම් SMS හරහා ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම customer retention එකටත් මේක යම්කිසි බලපෑමක් තියෙනවා. මෙවැනි සේවාවන් භාවිතා කරන පුද්ගලයන් තමන්ගේ මේ සේවාවෙම රැඳී සිටින්න උත්සාහ කරනවා. ඒ නිසා low churn rate එකකුත් අපිට හඳුනා ගන්න පුළුවන්. customers-ලා කැඩිලා යන්නේ නැහැ මේ සේවාවන් හරහා. ඒ වගේම consumers-ලාගේ පැත්තට ආපුවම පාරිභෝගිකයන් විදියට e-commerce is more secure and flexible than cash, allowing consumers to make payment remotely from anywhere anytime. අපි සාමාන්‍ය ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වුණොත් අපිට අදාළ තැනට යන්න වෙනවා. අපිට එතෙන්ට ගිහලා physical payments කරන්න වෙනවා. හැබැයි මේ mobile and micro payment ආධාරයෙන් භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නන්ට එහෙම භෞතිකව යම්කිසි තැනකට යාමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසාම ඔවුන්ටත් වාසි සැලසෙලා තියෙනවා. ඒ වගේම මේ සේවාවන් වලට අනුබල දෙන බැංකු දිහා බැලුවොත් for banks an increase in their customer reach and the added cash plot available to the bank. කොහොමද එහෙම වෙන්නේ? අපි මේ cash options වලට මුදල් අපි හිර කරලා තියෙනවා. අපි ඒ accounts වල මුදල් තැන්පත් කරලා තියෙනවා. මුදල් ශේෂයන් තිබෙන්න දීලා තියෙනවා. ඒ හරහා බැංකු වලටත් වාසි වෙනවා. ඒ වගේම retailers-ලට මේ services හරහා transactions accept කරන retailers-ලට ඒගොල්ලන්ටත් යම් වාසි තියෙනවා. Added business opportunities through the sales of prepaid account credits. මේ services වලට අනුබල දෙන retailers-ලට ඒ කියන්නේ mobile cash micro payment options වලට උදව් කරන retailers-ලට ලංකාවේ වගේ ගත්තොත් අපි කියමු communication වගේ ආයතන වලට ඒගොල්ලන්ටත් පුළුවන් added business opportunities through the sales of prepaid account credits. අරගොල්ලන්ට සල්ලි එකතු කරන් යනකම් එහෙම නැත්නම් බැංක් කරනකම් මේ retailers-ලා අතරේ මේ මුදල් ගැවසෙනවා. ඒ හරහා ඔවුන්ට තමන්ගේ business expand කරගන්න extra liquidity money එකක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම microfinance institutions වලටත් මේ හරහා benefit එකක් එනවා. microfinance institutions වලට අතිරේක මුදල් එකතු කරගන්න මේ ක්‍රමය වාසියක්. ඒ වගේම for service industries and utilities, electricity, water වගේ utilities සපයන අයට මේ හරහා ඇතැම් අවස්ථාවන් සැලසලා තියෙනවා. ඒ හරහා මේ ආයතන වලට තමන්ගේ payment ඉලෙක්ට්‍රොනිකව ඒ අනුව මේ සේවාවන් සපයන ආයතන වලට තමන්ගේ payments ඉලෙක්ට්‍රොනික ක්‍රම භාවිතයෙන් එකතු කර ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා ඔවුන්ටත් ඒන් වාසි සැලසෙනවා. විශේෂයෙන්ම අපි මෙතනදී කතා කරා financial technologies හරහා විශේෂයෙන්ම අපේ ශාස්ත්‍රය වගේ ගිණුම් කරන ශාස්ත්‍රය වගේ ශාස්ත්‍රයක ඉන්න අයට මේ තොරතුරු පද්ධති හරහා ඇති වෙලා තියෙන තත්වයෙන් ගත හැකි ප්‍රයෝජන මොනවද කියන එක. ඒ අනුව මේ පිළිබඳ වැඩි අවධානයක් අපි යොමු කරන්න ඕනේ. ඒ අනුව ඊළඟ කොටසදී අපි අනෙකුත් තාක්ෂණයන්ට යොමු වෙන්න බලාපොරොත්තු